අනන් පෙරේරා දේවගැතිතුමනි ශ්‍රී ලංකා බයිබල් සංගමේ ප්‍රධාන අනුශාසක මණ්ඩලයේ ගරු සභාපති ශ්‍රියන්ත සේනාරත්න මෙතිතුමනි අනිකුත් සම්භාවනීය අමුත්තන් ඇතුළු සියලු සහෝදර සහෝදරියනි ඒ වගේම කල්වාරි දේවස්ථාන බාර ගරු ලසන්ත ගොඩකුඹර දේවගැතිතුමනි ඒ වගේම එතුමාගේ බිරිඳ මෙලනි ගොඩකුඹර සහෝදරිය ඇතුළු සියලු සොයුරි සොයුරියනි අද දින ඔබට විශේෂ දිනයක්. එනම් ශුද්ධ බයිබලයේ සංශෝධිත පැරණි අනුවාදය නව පෙනුමකින් ජනතාව අතට පත් කිරීම සහ ශ්‍රී ලංකා බයිබල් සංගමේ නව වෙබ් අඩවිය ජනගත කිරීම සිදු කිරීමයි. මේ විශේෂ දිනේ දුර කාලගුණය ගැන නොසිතා අපහා එක් වූ ඔබ සෑම දිනාම ඉතා ආදරෙන් ගෞරවයෙන් මා පිළිගන්නවා. ශ්‍රී ලංකා බයිබල් සංගමය වෙනුවෙන් ස්තුතියි. ස්තුතියි. මීළඟට ශුද්ධ බයිබලයේ කියවීම සඳහා ආරාධනය ශ්‍රී ලංකා බයිබල් සංගමේ බයිබල් පරිවර්තන කටයුතු භාර කළමනාකාර හේෂාන්ත ප්‍රනාන්දු මහතාට. අපි දේව වචනයට සවන් දෙමු. සුද්ධ බයිබලයේ සුදෝ මතෙව් සුභාරංචියේ 28 වන පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සිට 20 වෙනි පදයේ දක්වා. සුදෝ මතෙව් 28 වන පරිච්ඡේදයේ 16 සිට 20 දක්වා. ගලිලයේදී ප්‍රේරිතයන්ට දර්ශනය වීම. ගෝලයෝ 11 දෙනා යේසුස් වහන්සේ තමුන්ට නියම කළ ගලිලේ කන්දට ගියෝය. ඔහු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාර කළෝය. නමුත් සමහරෙක් සැක කළෝය. යේසුස් වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගයේහිද පොළොවේහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේත් පුත්‍රයන්න්ගේත් සුද්ධාත්මයන්න්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න. මා විසින් නුඹලාට අනකල සියල්ලම පවත්වන්නට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි කීසේක. ආමෙන්. අපි දැන් දෙව්වදනේ අගය හුවා දක්වමින් ගායනා කරමු. ඔබ අතේ තිබෙන පත්‍රිකාවේ සඳහන් පළමුවන ගීතිකාව. ඔබේ දෙව්වදන්. ඔබේ දෙව්වදන් දිවගට මිහිරි රසය මුසු කරයි. කරුණාබර මුළු වන අප මුවගට එක් කරයි.
සියලු දෙනා වාඩි වෙන්න. ඊළඟට ඔබ සැමට දේව පණිවිඩය දේශනා කරන්නේ ශ්‍රී ලංකා බයිබල් සංගමේ ගරු මහලේකම්තුමිය ලක්ෂණී පී ප්‍රනාන්දු මෙතනියයි. පසුගිය වූ කාලයේදී අපි අපගේ ස්වාමින් වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම ගැන මෙනෙහි කෙරුවා. ඒ වගේම ඒ නැවත නැගිටීමෙන් පසු ගෝලයන් සමග ගත කළපු කාලය ගැන අද අපි ටිකක් මෙනෙහි කරමු. මේ කාලයේ අවසානයේදී ගෝලයන්ට යේසුස් වහන්සේ දුන්නා වූ ඒ අන අදත් අපිට වැදගත්. ඒ ගෝලයන්ට දුන්නා වූ ඒ පණිවිඩය අදත් අපිට වැදගත්. එම නිසා අපි දන්නවා උන්වහන්සේ අපට සියලු ජාතීන් ගෝලයන් කරන්න කියා මහත් අභියෝගයක් දුන්නා. ඒ වගේම පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් සුද්ධාත්මයාණන්ගේත් නාමයට උන් බෞතිස්ම කරන්න කියා අපිට උන්වහන්සේ ඒ වචන පැවසුවා. ඊට අමතරව මේ සියලු දෙයක් කරන්නට උන්වහන්සේ අපට පොරොන්දුවක් දුන්නා. මා විසින් නුඹලාට අණ කරන සියල්ල පවත්වන්නට උන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි කීසේක. කොයිතරම් විශාල අනගී පොරොන්දුවක්ද. මේ පොරොන්දුව එදා සිටි ගෝලයින්ට මෙන්ම අද සිටින අපිටත් ඉතා වැදගත්. මේ පණිවිඩය ඇත්ත වශයෙන්ම බයිබල් සංගමයට බයිබල් සංගම් ව්‍යාපාරයට ඉතාම වැදගත් වන්නා වූ දෙයක්. මක්නිසාද අද ජගත් සංවිධානයට දෙවෙනිව, ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට දෙවෙනිව රටවල් වලට ව්‍යාප්ත වී තිබෙන කිතුණු සංවිධානය බයිබල් සංගමයයි. අද ලෝකයේ බයිබල් සංගම් 200කට වඩා තිබෙනවා. මේ නැති රටක් නැහැ කියලා මට කියන්න පුළුවන්. සති දෙකකට පෙර මම ආසියා පැසිෆික් ප්‍රදේශයේ මහලේකම් වරුන්ගේ රැස්වීමට ගියා. ඒ අවස්ථාවේදී මොංගෝලියාවේ බයිබල් සංගමය නියෝජනය කරන මහලේකම්තුමා පළමු වරට අපිට හම්බ වුණා. මොංගෝලියාව සමහර විට අහලත් නැති රටක්. නමුත් ඒ රටේ පවා අද කිතුණු සභාවල් තිබෙනවා. කිතුණු සභාවක් තියෙන ස්ථානයක බයිබල් සංගමයක් තිබෙනවා. ඒ නිසා අපිට මේ ස්වාමින් වහන්සේ දීලා තිබෙනා වූ මේ අභියෝගය බයිබල් සංගම් තුලින් අපිට ඉදිරියට ගෙන යන්නට අවස්ථාව ලැබිලා තියෙනවා අපේ රටේ. අපි කවදාවත් දේව සභාවක් විසින් කරන වගකීම් පැහැර අපි ලබා ගන්න නැහැ. දේව සභාවලට දීලා තිබෙන ඒ කාර්ය, ඒ සේවයට අතහිත දෙනවා මිසක් අපි ඒ කාර්ය අප වෙතට ගන්නෙ නැහැ. එම නිසා කවුරුත් මගෙන් ඇහුවොත් බයිබල් සංගමය දැන් කොහොමද කරගෙන යන්නේ කියලා මම කියන උත්තරේ මේකයි. සභාවල් දිහා බලන්න. ශ්‍රී ලංකාවේ සභාවල් ශක්තිමත් නම් බයිබල් සංගමය ශක්තිමත්. ශ්‍රී ලංකාවේ බයිබල් සංගමය සෑම විටම රඳා පවතින්නේ සභාවල තිබෙන්නා වූ සාර්ථකත්වය මත. ඒකෙන් වෙන් කරන්නට බැහැ. අපි අපගේ වැඩ කරගෙන යන අතර අපිට මේ රටේ සභාවලට සේවය කරන අතර අපිට පෙනී යන කරුණක් තමයි අද දවසේ යොවුන් පරපුර ඊටාම වැදගත් ස්ථානයක් ගන්න බව. මම දන්නවා සෑම සභාවකම බයිබල් පාසලක් තිබෙනවා, ඉරිදා පාසලක් තිබෙනවා, ඒ වගේම තරුණ සමිති තියෙනවා. ඉතින් තරුණයන් අපි බැලුවම ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අද 24% පමණ විශාල සංඛ්‍යාවක්. ඒ නිසා මේ තරුණ පරපුරට අපි දේව වචනය කොහොමද දෙන්නේ? සමහර විට අපි සභාවේ සේවයේ මුහුකුරා ගිය අය අපි අවුරුදු ගණන් සේවය කළා තියෙනවා. අවුරුදු 20 25 30 40 50 සමහර වෙලාවට අපි සේවය කළා තියෙනවා.
නමුත් අපේ සිත තුළ අපගේ තරුණ කාලය අමතක කරන්න නරකයි. අපි ඒ තරුණ කාලය අමතක කරොත් අපිට තරුණයට සේවය කරන්නට බෑ. ඒ නිසා අපි දන්නවා බයිබලයේ තිබෙනවා මෙන්න මේ වචන. ගීතාවලිය 103:5 රාජාලයකු මෙන් නුඹගේ යෞවනකම අලුත් වන පිණිස උන්වහන්සේ නුඹගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක. යලි ඇති කරවන දෙයක් යෝන් භාවය කියන්නේ. එනිසා සිතින් ආත්මයෙන් අපි ඒ තරුණ භාවය තබා ගන්නට ඕනේ. අපි තරුණීන් අතර සේවය කරනවා නම් මොකද්ද මේ අපි තබා ගත යුතු දේ? ඒ තමයි දෙවියන් වහන්සේ තුලින් අපිට ලැබෙනා වූ ප්‍රීතිය. මේ ප්‍රීතිය අපේ සිතේ නැත්තම් අපි කොහොමද තරුණීන්ට සේවය කරන්නේ? අපි බයිබල් සංගමයේ හැටියට දේව වචනය තරුණීන්ට ගෙනෙන විට අපි නොයෙක් පිට පරිේශන පවත්වනවා. අපි සභාවලට ගිහිල්ලා අහනවා මොන වගේ විදියටද අපි උදව් කරන්න ඕනේ කියලා. මේ අහනකොට අපි හුඟක් වෙලාවට ලැබෙනා වූ ඒ ප්‍රතිඋත්තරවලට අපි නොයෙක් ව්‍යාපෘති ඇති කරනවා. ඒ වගේම අපි නොයෙක් විට අලුත් නිෂ්පාදන ඇති කරනවා. ඒ නිසා තමයි අපගේ නිෂ්පාදන රාශියක් තිබෙන්නේ දරුවන් උදෙසා, තරුණීන් උදෙසා. අද අපි ඉදිරිපත් කරන්නේ තරුණීන්ගේ හිතට ඊටාම ආසාවක් ඇතිවන විදිහට අපගේ දේව වචනය ඉදිරිපත් කිරීම. බොහෝ විට අපේ තරුණීන්ට දේව වචනය අධ්‍යයනය කරන්න කාල වේලාවක් මදි. ඒ නිසා අපි ඒගොල්ලන්ව ඒකට කැප කර ගන්න අවශ්‍යයි. දේව වචනේ කියවන්ට කැප කර ගන්න අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ සිත් ගන්නා සුළු ආකාරයට අපි දේව වචනේ දෙන්න අවශ්‍යයි. අපි බොහෝ නිෂ්පාදන කරනවා. නමුත් මේ විශේෂ දෙයක් අද තියෙන්නේ මේ සංශෝධිත පැරණි අනුවාදයේ අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කිරීම. අපගේ සමහර දරුවන් අපි දන්නවා නව තාක්ෂණය පිළිබඳ විශාල දැනුමක් තියෙනවා. අපිට වඩා දැනුමක් තියෙනවා. ඒ නිසා වුන් දේව වචනය සොයා යන්නේ සමහර වෙලාවට මේ තාක්ෂණය දියුණු වූ මාධ්‍යයන්ට. එම නිසා අපි කාලයක් තිස්සේ පවත්වාගෙන ආවා අපේ වෙබ් අඩවිය. දැන් ඒක නව මුහුණුවරකින් මේ ඔක්කොම නව මුහුණුවරකින් අපි ඉදිරිපත් කරනවා. නව මුහුණුවරකින් ඉදිරිපත් කරනවා. මොකද වෙබ් අඩවියක් කිව්වම සෑම වෙලේම ඒකේ නව අංග අපි එකතු කරගත යුතුයි. ඉතින් අපි නව තාක්ෂණය තුලින් දේව වචනය දෙනකොට අපි ටිකක් විමසිල්ලෙන් සිටින්නටත් අවශ්‍යයි. මොකද අපි සියලු දෙනාම දන්නවා අද වෙබ්සයිට් එකක් නැත්නම් වෙබ් අඩවියක් ගත්තාම සමහර වෙලාවට දරුවන් නොමග යන අවස්ථා තියෙනවා. ඒ නිසා අපි දෙකක් දෙන්න ඕනේ. එක අතකින් අපි සුද්ධ බයිබලය දෙන්න ඕනේ. මුද්‍රිත සුද්ධ බයිබලය දෙන්න ඕනේ. අනිත් පැත්තෙන් අපි ඒ තාක්ෂණයෙන් දෙන්නා වූ මාධ්‍ය වලින් දේව වචනය ඉදිරිපත් කරන්න අවශ්‍යයි. පළවෙනි තිමෝති 4:12 මෙන්න මේ වචන තිබෙනවා. නුඹේ යෞවනකම සුළු කරන්නට කිසිවෙකුට ඉඩ නැර කතාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්න. අපේ තරුණ පරපුර ආදර්ශයක් වෙන්න නම් ඒගොල්ලන්ගේ ජීවිතයේ පිරිසිදුකම තිබිය යුතුයි. එම නිසා වැඩිහිටි අපට සභානායකින් වන අපට ඒ වගේම ගුරුවරයන් වන අපට විශාල කාර්යයක් තිබෙනවා. අපේ දරුවන් ගැන සැලකිලිමත් වීමට. ඔවුන් මේ තාක්ෂණය පාවිච්චි කිරීමෙන් වැරදි පැත්තට ගියොත් අපි වග කියන්න ඕනේ. අපේ වගකීමක්. එම නිසා ඔවුන්ට නැගී සිට ආදර්ශයක් වෙන්න නම් අපිට මේ මඟ පෙන්වීම දිය යුතුමයි. දෙවෙනි තිමෝති 2:22 තියෙනවා යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරව පිරිසිදු සිතින් ස්වාමින් වහන්සේට යාඥා කරන්නන් සමග ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න. තිමෝති තරුණේ අපි සමහර විට අමතක වෙන දෙයක් තමයි අපේ ස්වාමින් වහන්සේත් තරුණේ. උන්වහන්සේ මෙලොව ජීවිතය අවසන් වුණේ අවුරුදු 33. තරුණේ
උන්වහන්සේගේ මෙලොව ජීවිතය වැඩි කොටසක් ගත කරේ දරුවෙක් හැටියට, තරුණයෙක් හැටියට. එම නිසා අපිට කිසිම ආකාරයකින් මේකේ පැහැර හරින්න බෑ. උන්වහන්සේ අපට යම් ඉගැන්වීම් දී තිබෙනවා නම්, අපට යම් අභියෝග දී තිබෙනවා නම්, උපදෙස් දී තිබෙනවා නම් අපි ඒවා අනුගමනය කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා බයිබල් සංගමේ තරුණයන් වෙනුවෙන් තිබෙන්නා වූ මේ වැඩපිළිවෙලේ එක කොටසක් හැටියට අද අපි මේ බයිබලය සහ වෙබ් අඩවිය දියත් කරනවා. නමුත් මීට වඩා ගොඩාක් දේවල් අපි කරනවා. අපේ තරුණ තරුණියන් ඉන්නවා දෘශ්‍ය ආබාධ, ඒ වගේම ශ්‍රවණ ආබාධ. අපි ඒ අය වෙනුවෙන් විශාල කාර්යයක් කරනවා. අපි ශ්‍රවණ ආබාධිත ඒ දරුවන්ට සංඥා, බයිබලයේ තියෙන වචන, බයිබලයේ තියෙන නම් උන්ට සංඥා තිබුණේ නැහැ. ඒ නිසා සංඥා අපි නිපදුවා. 102ක් සංඥා අපි හැදුවා උන්ට උගන්වන්න. ඒක අපි පොතක ඉදිරිපත් කරලා තියෙනවා පාසල්වල ඒ ඉගෙන ගන්න දරුවන්ට. එතකොට දෘශ්‍ය ආබාධිත දරුවන්. දැන් බොහෝ දෙනෙක්ට අපි ශ්‍රවණ මාධ්‍යයෙන් බයිබලයේ වචන දෙනවා. ඔඩියෝ බයිබල් කියලා කියනවා, නැත්නම් ටෝකින් බයිබල් කියලා කියනවා. ඒකට අපි බයිබලයේ සෑම පොතක්ම අපි ශ්‍රවණගත කරන්න ඕනේ. ඒ කියන්නේ රෙකෝඩ් කරලා ඒවා ඉදිරිපත් කරන්න දාන්න ඕනේ. එතකොට ඒගොල්ලෝගේ කම්පියුටර්ස් වලට දාලා අහගෙන ඉන්න පුළුවන් chapter verse. ඒ වගේම මොබයිල් ෆෝන්ස් වල දැන් හුඟක් දෙනෙක් බලනවා, iPad වල බලනවා. ඒ නිසා මේ සියලු ආකාරයෙන්ම අපි ඉදිරියට යන ගමන්ම අපි මතක තියාගන්න ඕනේ අපේ බයිබලයේ අතේ තියාගෙන උන්ට ඒ ගමන් මාර්ගය උගන්වන්න ඕනේ. උන්වහන්සේගේ මාර්ගයෙන් ඈත් වෙන්නට කොයි ආකාරයෙන්වත් අපේ තරුණයින්ට අපි ඉඩ දෙන්නට නරකයි. මොකද අවසානයේදී ඒ වගකීම අපේ. ඒ දරුවන් නොමග ගියොත් වගකීම අපේ. ඒ දරුවගේ නෙවෙයි වගකීම, අපේ වගකීම. අපි ඒක පැහැර හරින්න බෑ. මම වචන ස්වල්පයක් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. As part of the work that we do for the youth of this country, we are mindful of the fact that children need guidance. And children need to have the word of God given to them in a media, in a way that is attractive to them. That they will always go back to what they find is good. So therefore today we are giving the revised old version Bible in Sinhala in a new format. And also we are revamping the website. But we have to be very mindful that children can be misled. Children can be misled, and we as adults, as responsible people, we have to keep a very close eye on what is happening in the lives of our young people. So I will not take much time, but I want to thank you for being here and for supporting the Bible Society for many years. Pastor Vernon has been one of our great supporters for a very long time. And Pastor Aravind is on the council of the Bible Society. And all the other pastors here have been helping us. And I thank them very much. මේ සියලු දේ සම්බන්ධයෙන් අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපිට මඟ පෙන්වීම ගැන. මොකද උන්වහන්සේගේ මඟ පෙන්වී අද උදෙත් මම මගේ කාර්ය මණ්ඩලයට කිව්වේ අපේ ශක්තියෙන් අපිට කිසි දෙයක් කරන්න බෑ. සුදු පාවුතුමා කිව්වේ මට කසපහර ලැබුණා, මට ගල් ගැහුවා, මාව මූදපත් වුණා. මේ සියල්ලම ගැන මම කියනවා. නමුත් මේ සියල්ල ගැන මම පුරසාරම් දොඩනව නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේ මගේ ජීවිතේ ක්‍රියා කර ආකාරය මම පෙන්눔 කරන්නේ. ඒ නිසා අපි වැඩ කරන්නේ මෙතන ඉන්න සභාපාලකීන්, බයිබල් සංගමයේ අපි ඔක්කොම වැඩ කරන්නේ ඊටම අමාරු පරිසරයක. ඒ වුණත් අපි සියලු දෙනාම අත්දකලා තියෙන්නේ දෙවියන් වහන්සේ අපට පෙන්වන විශ්වාසවන්තකම, උන්වහන්සේ අපට පෙන්වන ප්‍රේමය. ඒ ප්‍රේමය අපගේ සෙනඟට අපි නැවත පෙන්눔 කිරීම අපගේ යුතුයකම, අපගේ කාර්ය. සියලු ජාතීන්ට මේ පණිවිඩය දෙන්න. ඉතින් අපේ රටේ කුඩා රටක් ඒ වුණත් අපිට පුළුවන් නම්
ලුණු සහ එළිය හැටියට අපිට මේ පණිවිඩය දෙන්න මම හිතන්නේ අපි දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද වැඩි වැඩියෙන් ලැබෙනවා ඇත. ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. අගනා පණිවිඩයට දැන් අපිට අවස්ථාව ලැබිලා තිනවා සම්මාදම් එකතු කිරීමට. ඒ අතරතුර දෙව්වදනේ අගය තවදුරටත් හොවා දක්වමින් ගීතිකාවක් ගායනා කරන්නේ රාගම කල්වාරි දේවස්ථානයේ දහම් පාසලේ කුඩාදරු කෙලයි. අපි මේ වෙලාවේ මතක් කරනවා අධික වැඩ කටයුතු මැද්දේ මේ සඳහා වෙහෙස වුණු මෙලනි ගොඩකුඹුර සහෝදරියටත් ෂෙනාලි ගොඩකුඹුර දියණියටත් දහම් පාසල් භාරව කටයුතු කරන ජයප්‍රකාශ සහෝදරයා ඇතුළු ගුරු මණ්ඩලයටත් අපගේ ස්තුතිය කරන්නට අපි මේ වෙලාවේ පෙළඹෙනවා.
ස්තුතියි දහම් පාසලේ කුඩා දරුවනි. ඊළඟට අපගේ අද දින විශේෂ තවත් අවස්ථාවක් ශුද්ධ බයිබලය සංශෝධිත පැරණි අනුවාදය නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීම. ඒ සඳහා නැවතත් ආරාධනය ජායල කපුවත්තේ කල්වාරි ආඥා මධ්‍යස්ථානයේ භාර ප්‍රධාන සභාපාලක ගරු වර්නන් පෙරේරා දේවගැතිතුමාට නව ශුද්ධ බයිබලය අපගේ ස්වාමින් වහන්සේට කැප කරමින් යාඥා කරන ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. දවසේ බොහොම අලංකාර ලෙස නිෂ්පාදනය කර තිබෙන දැකුම් කළු විශේෂයෙන්ම අපගේ මහලේකම්වරිය ලක්ෂාන් ප්‍රනාන්දු කී ලෙස අප රටේ 24ක් පමණ වෙසෙන තරුණ තරුණියන්ගේ සිත් ඇද ගැනීමට පෙනුමෙන්ද ඊටත් වඩා මේ ගැබ්වී තිබෙන වචනවල පුදුම ආකර්ෂණයක් තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඉතින් බයිබල් සමාගම මෙවැනි දෙයක් ගැන කල්පනා කිරීමත් ඒ වගේම අදට ඔබින විදියට එය සැකසීම ගැනත් අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් මගේ රාජකාරියව තිබෙන්නේ මේ සංශෝධිත පැරණි අනුවාදයේ කැපකිරීමයි. අපි ඒ සඳහා සිතගනිමු. අද දවසේදී අපි දෙවියන් වහන්සේට මේ කැප කරන අතර මේ ලෝකයේ තිබෙන අන් සෑම ග්‍රන්ථයකට පොතකට වඩා අසම සමයි. මක්නිසාද මේ පොතට පමණක් මුළු ලෝකේම දෙවියන් වහන්සේගේ වචනය කියා කියනවා. අනිත් පොත් දේ වචනේ ගැන ලියවුණු හෝ ඒ ගැන විවිධ අදහස් යොමු කරන දෙයයි. එනිසා මා සතුටුයි මේ සිටින ඔබ සියලු දෙනා ඔබගේ දෑත් මේ විදිහට යොමු කරනවා නම් අපි දෙවියන් වහන්සේට කැප කරමු. දෙවි සමිඳුනි අද දවසේ දියත් කරන්නා මේ විශේෂිත ව්‍යාපෘතියේ මේ දැකුම් කළු බයිබලය ප්‍රධාන වශයෙන්ම අප රටේ තරුණ තරුණියන්ව ඇද ගැනීමට ඒ ගැන ඔබ වහන්සේ අපට දී තිබෙන විශේෂිත පොරොන්දු අපි සීකරනෝ. එනම් අන්තිම දවස්වලදී මාගේ ආත්මය යෞවනයන් හා යෞවනියන් පිට වගුරුවන්නෙමි. සමිඳුනි අප දන්නෝ ඔබ වහන්සේගෙන් ඒ ආකර්ෂණයත් ඇද ගැනීමත් නැතුව මේ බාහිර පෙනුමට පමණක් ඔවුන්ගේ අත්වලට පත් නොවන බව අද දවසේදී පියාණෙනි අප මේ අගනා නිෂ්පාදනය මේ බයිබලය ඔබ වහන්සේට කැප කරනෝ බාර කරනෝ. එය බොහෝ දෙනෙකුගේ ජීවිතයට ආශිර්වාදයක් වන සේක්වා අපේ කුඩා දරුවන් දැන් ගායනා කළ ලෙසම සැබවින්ම මෙය ඔවුන්ගේ පාදයට පානක්ද මාවතට එළියක්ද වන සේක්වා. ඒ පිණිස අප සියලු දෙනා එකමුතුව එක්සිත්ව මේ සුද්ධ වූ ග්‍රන්ථය ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ඒට ආශිර්වාද කරන මෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා. ආමේන්. සතිවාලිවන්ත
ඒ නව ශුද්ධ බයිබලයේ තිලිනකොට පිරිනැමීම අලෙවි ප්‍රවර්ධන කටයුතු බාර කළමනාකාර ඉෂාර ගුණසේකර මහතා සහ අපගේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක ලසන්ත නිමල්සිරි මහතා විසින් පිරිනමනු ලබන්නේ ජායල කපුවත්තේ කල්වාරි ආඥා මධ්‍යස්ථානයේ බාර ප්‍රධාන සභාපාලක ගරු වර්නන් පෙරේරා දේවගතිතුමාට ශ්‍රී ලංකා බයිබල් සංගමයේ ප්‍රධාන අනුශාසක මණ්ඩලයේ සභාපති ගරු ශ්‍රියන්ත සේනාරත්න මහතාට රාගම කල්වාරි දේවස්ථාන බාර ගරු ලසන්ත ගොඩකුඹුර දේවගතිතුමාට ඒ වගේම ජායල කපුවත්තේ කල්වාරි ආඥා මධ්‍යස්ථානයේ සභාපාලක ගරු අරවින්ද තිසේරා දේවගතිතුමාටයි. හොඳයි. අපි දැන් නව වැඩවිය ජනගත කිරීමේ අවස්ථාවට පැමිණ සිටිනවා. නැවතත් ආරාධනය ජායල කපුවත්තේ කල්වාරි ආඥා මධ්‍යස්ථානයේ බාර ප්‍රධාන සභාපාලක ගරු වර්නන් පෙරේරා දේවගතිතුමාට ස්තුතියි දේවගතිතුමනි. මීළඟට අද දින අපගේ අනික් විශේෂ අවස්ථාව ශ්‍රී ලංකා බයිබල් සංගමේ නව වෙබ් අඩවිය හඳුන්වා දීමේ අවස්ථාවයි. ඒ සඳහා අපගේ ආරාධනය ඉනෝවේටිව් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ප්‍රනාන්දු මහතාට. Thank you. I've been asked to introduce the new website. And I just want to point out a few of the features of this site. The first thing that I want to point out is that this website is what is known as a responsive UI. That is, you don't have to be sitting in front of a computer to view it. Even if you are on an iPad or a tab or even a small mobile phone in your hand, the website will adjust so that the contents are properly viewed. What I have tried to do here is to make it look like the size of a phone, and as you can see, the information on the site is still visible even when it is a very small size. Secondly, there is some very interesting information about the Bible Society. It is about the Bible Society, its history, the General Council, the staff, the various products, the facilities that are provided. All of this is made available in this new website. Then, apart from that, it is also important for people to be able to get access to the Bible. That is a key role of the Bible Society. And in this day and age, people are used to being able to order something online. And therefore, the Bible Society website now has an online store. So, if you click, I'm not sure if you can see, but if you click on this shop, you will come to the Bible Society store,
and the various items, including the Bible that was launched today, is available for sale there. Moving on from there, the Sinhala Bible is available online, and there is a link to it from the new website. So even if you are outside of Sri Lanka in an area where you do not have access to the Bible, you can get access to the Bible in Sinhala through this site. And finally, we don't access Christianity individually. There is always a dialogue. The Bible is not something that you can just read on your own. You can certainly read it on your own, and we believe that God speaks to us through the Word of God. But there is a need to sometimes discuss it to get advice. And nowadays, everybody is talking about what they are interested in, what they are experiencing. They use this site called Facebook. I'm sure a lot of you have heard about it. And there is a link to the Bible Society of Sri Lanka Facebook page from this website. But you don't even need to go and click that link. Right from where you are, on the home page itself, you can see some of what is being discussed. Let me show this to you. I'm not sure how much is visible on the screen, and I'm sorry about that. But please do go and take a look at it. So on the home page itself of the new website, there is this area here towards the bottom of the screen. And that is what is happening on Facebook, what people are saying about the Bible Society, what people are discussing about the Bible, getting pulled in to this new website. So it is not a case of just making the Bible available, but also being able to discuss, to maybe disagree with what somebody sees, and maybe that will open up the ability for someone to have the Word of God explained to them and to come to know our Savior. And over and above that, sometimes you just need to give some feedback or contact somebody who can explain the Word of God. And there is this contact us form where you can put in your comments, your thoughts. You can discuss and say, okay, what is the department in the Bible Society that you need some help from? And all of that information can be sent directly to the Bible Society, and they have an opportunity to email back or to maybe call you back and continue that dialogue. Maybe get a Bible across to you. Maybe it's something like that, or maybe it's something a little more in-depth. So I think all of these features have been thought about. But just having this alone may not be enough. People need to know what else the Bible Society does. What are the events? What is the news about what is happening? Is there a competition, an essay competition, or a Bible knowledge competition, a speech competition? All of the latest information about the Bible Society is also provided here. And I will show you that again. So there is a CBS news page. It will come up in just a minute.
leadership programs, Lenten services, Bible study notes, the Light of the World speech contest, all of this information, and this is not information from 2 years ago or something that happened even 6 months ago. This is what is happening right now. And this information will be updated regularly. That is the job of the Bible Society, to keep it up to date, so that when people come to the website, every day they will see a new set of information. It's not like the Word of God and God's blessings that are new every morning, but at least on a regular basis it will be updated and people will receive the latest information about the website. So that's a very quick introduction to what this website has. Unfortunately, it is only in English as of this point, but I think there are plans to take it into Sinhala and Tamil also. But do pray for the work of the Bible Society, and that this website will be a source of connection to the people who access the internet, possibly more than they talk to people one-on-one. Thank you. ස්තුතියි රුවන් ප්‍රනාන්දු මහත්මයා. දැන් අපි දෙවියන් වහන්සේ තුල ප්‍රේමයෙන් එක්ව බැඳී සිටමින් ඔබගේ පත්‍රිකාවේ සඳහන් අවසන් ගීතිකාව ගායනා කරමු. අවසාන මොහොතේ පැමිණ සිටිනවා රාගම කල්වාරි දේවස්ථාන බාර ගරු ලසන්ත ගොඩකුඹුර දේවගැතිතුමනි. ඊටමත් අගනා සහයෝගයක් දෙමින් අපට මෙම දේවස්ථානය ලබා දෙමින් කළ උපකාරයට ඔබතුමන්ට ශ්‍රී ලංකා බයිබල් සංගමයේ හදපිරි ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඔබතුමාගේ සභාවේ ඇදහිලිවන්තයන්ගෙන් ලැබුණු සහයෝගයටත් ස්තුති කර සිටිනවා. අපගේ ආරාධනය පිළිගෙන පැමිණි සැමටත් ස්තුති කරමින් අද දින අපගේ විශේෂ මෙහි අවසන් කරමින් යාඥා කරන ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි හිටගෙන ඉන්නව අතර අපි යාඥා කරමු. හලෙලූයා. සර්වබලධාරී ශුද්ධ මහෞතම දෙවියන්ණනි, අපේ මුළු ආත්මයෙන්, අපේ මුළු මනසින්, අපේ මුළු හදවතින් ඔබ වහන්සේගේ ජීවමාන සුදු නාමයට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, දිනෙන් දින ඔබ වහන්සේගෙන් අපට ලැබෙන වූ මේ උතුම් අවස්ථාවන් නිසා, ස්වාමිනී, සිංහල බයිබලය නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ දරුවන්ගේ පාදයට පහනක්, ස්වාමිනී මාර්ගයට එළියක් කොට ඔබ වහන්සේ තබා තිබෙනවා. විශේෂයෙන් ස්වාමිනී, දේශපාලන සහ වෙනත් ලෞකික දේවල් වලින් විනාශ වෙන අපේ තරුණ තරුණියන්ට ස්වාමිනී ඔබ වහන්සේගේ රාජ්‍යයේ මහිමය අත්දකින්න
ස්වාමීනි ඔබ වහන්සේගේ වචනයෙන් පූර්ණ වෙන්න ඔබ වහන්සේ දුන්න ඒ අනගි අවස්ථාව ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගෙන් අපිට ලැබුණ අපේ උතුම් ත්‍යාගයක් හැටියට ස්වාමීනි බයිබල් සමාගම ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි මේ වැඩසටහන මුලපටන් සියලු දේ ඊට අලංකාර ලෙස ගොඩනගා ගන්න ඔබ වහන්සේ දීපු අනුග්‍රහය ගැන අපි මුළු හදවතින් මුළු මනසින් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි පැමිණි සිටි සියලු දෙනාට ඔබ වහන්සේ අද මහත් වූ ආශිර්වාදමත් සන්ධ්‍යාවක් ලබා දුන්නා. ඔබ වහන්සේට මහිමේ ගෞරවය වේවා. ස්වාමීනි ඔබ වහන්සේගේ සුදු නාමයට මහන්සි වෙච්ච සියලුම සහෝදර සහෝදරියෝ බාර කරනවා. ඔවුන්ගේ ශ්‍රමය ඔබ වහන්සේ ඉදිරියේ ලියවී තිබෙන නිසාද ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ උන් ඊ타ත්ම අනගි දේව රාජ්‍යයේ ආශිර්වාද උරුම වෙන නිසාද අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි අපි ප්‍රේමිනී සහෝදරිය ඇතුළු ඒ බයිබල් සමාගමේ සියලු තිරේ පිටිපස්සින් මහන්සි වෙන සියලු දෙනා ගැන අපි ආඥා කරනවා. ඔබ වහන්සේ ධෛර්යමත් තැබුව මැනව ඔවුන්ගේ නිර්මාණ ශක්තිය කීප ගුණයකින් වැඩි වර්ධනය කළ මැනව දීපියාණනි. ස්වාමිනී වගේම අපි ඔබ වහන්සේගේ කරුණාන්ත නාමයට මේ රාත්‍රියේ පැමිණි සියලු දෙනා බාර කරනවා. ඔවුන්ගේ නිවාසයට යන්න අවශ්‍ය සියලු පහසුකම් ඔබ වහන්සේ සපයා දුන මැනව. සියලු ගෞරවය මහිමය ඔබ වහන්සේට වේවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. හොඳයි අද දින මේ අවස්ථාවට සහභාගී වෙච්ච ඔබට 15%ක විශේෂ වට්ටමකට මේ බයිබලයේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ දැන් අවසන් වෙලා තියෙනවා. ඔබට අපි සුළු සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා මෙතන හෝල් ශාලාව තුල. ඒ සංග්‍රහයට සහභාගී වෙන්න කියලා හැමෝගෙම මම ඉල්ලා සිටිනවා බයිබල් සංගමය වෙනුවෙන්.